සද්ධර්ම සාගරය අමා සදහම් සයුරේ සිහිල්දියෙන් සුවපත් වන්නට තෙරුවන් සතු සුවවිසි මහා ගුණ බලයෙන් සුපින්වත් හැම දෙනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනයේ වේවා. මේ මොහොතේ පසුදානම් වන්නේ හෝරාවක කාලයක් පුරාවට සද්ධර්ම සාගර සදහම් කතිකාව ආරම්භ කරන්නටයි. ඒ සඳහා මේ උතුම් සදහම් මණ්ඩපයට වැඩමවා වදාළ බියගම කොට්ටුන්න කල්යාණි මාවතේ ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථානාධීශ්වර ත්‍රිපිටකාචාර්ය සද්ධර්මාචාර්ය අවසරයි පූජනීය දොළොස්වල උදිත දීර ස්වාමින් වහන්සේ බෞද්ධ ආමාත්‍යාලයේ වෙනුවෙන් සුපින්වත් හැම දෙනා වෙනුවෙන්ම තාම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගනු ලබනවා. අද දවසේ මේ උතුම් සද්ධර්ම සාගර සදහම් කතිකාව සඳහා සුපින්වත් දායකත්වය දරනු ලබන්නේ EJP ශම්මි ක්‍රිෂාන්ත මහත්මයා, EJP දීපානි ප්‍රියදර්ශනී මහත්මිය, EJP ප්‍රදීප් නිශාන්ත මහත්මයා, EJP සිරාල් නිරෝෂන් මහත්මයා, EJP ජගත් කුමාර මහත්මයා කියන සුපින්වත් හැම දෙනා විසින්ම මේ මොහොතේ සද්ධර්ම සාගර සදහම් කතිකාව සඳහා ධර්ම කාරණාවන් එලිපෙහෙලි කර දීම උදෙසා අපගේ පින්වත් ස්වාමින් වහන්සේට ඊටාම ගෞරවයෙන් নমස්කාර පූර්වකව සුපින්වත් හැම දෙනා වෙනුවෙන්ම ආරාධනා කොට සිටිනවා. සුපින්වත් ඔබ හැමට උතුම් තෙරුවන් සරණයි. තථාගත සම්මා සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයන් වහන්සේ අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයට අයත් හිත ඇති හිත නැති සියලු ධර්මයන් තමන් වහන්සේගේම නුවණින් දැන අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ කියලා හඳුන්වනු ලබනවා. සම්මා සම්බුද්ධ ආදී අනන්ත බුදු ගුණ බලයෙන් පින්වන්ත ඔබ සෑම දෙනාම නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දිගාසිරි ලබත්වා කියලා සෑම දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. වැඩසටහන මෙහෙවන විචිත්‍ර ධර්ම දේශක පූජනීය දෙල්වල සරණ සිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන වන්දනීය පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි. වාසනාවන්ත කාරුණික සත්පුරුෂ පින්වත්නි, අද සද්ධර්ම සාගරය සදහම් වැඩසටහනට දායකත්වය දරමින් කටයුතු කරන්නේ සම්මා සම්බුද්ධ ශාසනය කෙරෙහි ප්‍රසන්න සිත් ඇති බුදු සසුනේහි චිරජීවනය කැමැති සම්බුද්ධ ශාසනයට මහා සංගරුවනට ඊ타ත්ම ආදරයෙන් ගෞරවයෙන් යුතුව අප උපකාර කරන සදැහැති සත්පුරුෂයන් පිරිසක් විසිනුයි. EJP සම්මි ක්‍රිෂාන්ත, EJP දීපානි ප්‍රියදර්ශනී, EJP ප්‍රදීප් නිශාන්ත, EJP සිරාල් නිරෝෂන්, EJP ජගත් කුමාර මේ මහත්ම මහත්මීන් අද දායකත්වය දරමින් කටයුතු කරනු ලබනවා. ඒ සෑම දෙනාම බොහෝම සතුටට ප්‍රීතියට පත්වෙන්න. ලෝකයේ තියෙන වටිනාම වස්තුව ශ්‍රී සද්ධර්මයයි. ධර්මයට වඩා වටින තව වස්තුවක්
ලෝක ධාතුව තුල නැහැ. එහෙනම් ලෝකයේ වටිනාම දාණය බවට පත්වෙන්නේ වටිනාම වස්තුව දන් දීමයි. දායකත්වය දරන සදැහැති සත්පුරුෂයන් සැදී පැහැදී පේවී සිටින්නේ ඒ වටිනාම වස්තුව ලෝකයටම දන් දීමටයි. ඒ තුලින් අත්වන කුසල බලය ඒ හැම දිනාටම මෙලොව ආයු වරණ සැප බල ඥාන ලබා ගන්නට උපනිශ්‍රය වේවා. පරලොව සුගති සංඛ්‍යාත සැප ලැබේවා. ඊ타මික්මන් ජීවිතයක භව ගමන නිමා කොට ලෝකෝත්තර නිර්වාණ ප්‍රතිලාභය පිණිසත් උපනිශ්‍රය වෙත්වා කියලා අපි පළමුවෙන්ම ප්‍රාර්ථනා සිදු කරනු ලබනවා. ඊළඟට අපේ අවධානය යොමු කරමු අදට નિયમિત වැඩසටහනට පරිච්ඡේදයට මේ ග්‍රන්ථයේ. අදට નિયમિત වෙලා තියෙන්නේ ගෝධික ස්තවීරයන් වහන්සේගේ පිරිනිවන් පෑම. ගෝධික කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ වැඩ සිටි ඊ타ම වීර්යවන්ත ස්වාමින් වහන්සේ කෙනෙක්. අපි බලමු මේ කතාව. ඉසිකිලි කන්ද පාමුල එක්තරා ගල්තලාවක අප්‍රමාදීව වාසය කරන ගෝධික කියලා තෙරුන් වහන්සේ කෙනෙක් වැඩ සිටියා. ඉසිගිලි කන්ද කිව්වහම හැම කෙනෙකුටම සිහියට නැගෙනවා. ඉසිගිලි කන්ද පිහිටලා තියෙන්නේ රජගහ නුවර. රජගහ නුවර පර්වත ගානක් තියෙනවනේ. ගිජ්ජකූට පර්වතය, ඉසිගිලි කන්ද, බේභාර පර්වතය, පාණ්ඩව පර්වතය, විපුල පර්වතය කියලා පර්වත පහක් තියෙනවා. ඒකෙන් ඉසිගිලි පර්වතය මතත් විහාරස්ථානයක් තියෙනවා. ඒ වගේම අතීතයේ ඉසිගිලි පර්වතයෙහි 500ක් පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ සිටි බව ඉසිගිලි සූත්‍රයේ සඳහන් වෙලා තිබෙනවා. උන්වහන්සේලා පර්වතයට වැඩම කරලා වැඩ සිටි බවක් ඉසිගිලි සූත්‍රයේ සඳහන් වෙලා තිබෙනවා. ඒ වගේම පාණ්ඩව පර්වතය යට විශාල පෙරේත ලෝකයක් පිහිටලා තියෙහි කියලා සංයුත්ත නිකාය අට කතාවේ සමිද්දි සූත්‍ර අටුවාවේ සඳහන් වෙනවා. එනම් පාණ්ඩව පර්වතයට പ്രേත ලෝකයක් තියෙන බවත් ඒ දේශනාවේ සඳහන් වෙලා තියෙනවා සංයුත්ත නිකාය අට කතාවේ. කෙසේ නමුත් රජගහ නුවර තියෙන ගිජ්ජකූට පර්වතය ගත්තහම ගිජුලිහිණියෙක් පියාපත් දෙක දිගහැරගෙන පොළොවේ වහලා ඉන්නවා වගේ ලස්සන දර්ශනයකට පිහිටි ගිරි කුලක් නැත්තම් ගලක් තියෙනවා. ඒ නිසා තමයි ගිජ්ජකූට කියලා කියන්නේ ඒ පර්වතයට. ඒ මත බිම්බිසාර මහරජතුමා විහාරයක් සාදවා සර්වඥයන් වහන්සේට පූජා කළා. කෙසේ නමුත් රජගහ නුවර තියෙන පර්වතයන් අතර විපුලෝ රාජ ගහිකානං ගිරිසෙට්ඨෝ පෞච්චති කියලා කියනවනේ. විපුල පර්වතය තමයි උසම පර්වතය, ලොකුම පර්වතය හැටියට සලකනු ලබන්නේ. කෙසේ නමුත් මේ ඉසිගිලි කන්ද පාමුල ගල් තලාවක
අප්‍රමාදීව භාවනා යෝගීව ගත කරන ගෝධික කියලා ස්වාමින් වහන්සේ කෙනෙක් සිටියා. උන්වහන්සේ දැඩි වීරයකින් යුතුව භාවනා කරන්නට යෙදුණා. එසේ භාවනා කරලා උන්වහන්සේ කෙලෙස් යටපත් කරලා සාමයික චේතෝ විමුක්තියක් ලබා ගත්තා. සාමයික චේතෝ විමුක්තියක් කියන්නේ ලෞකික සමාධියක් උපදවා ගත්තා. මාර්ගඵල අවබෝධ කරගත්තේ නෑ. ධ්‍යාන උපදවා ගත්ත මේ ගෝධික ස්වාමින් වහන්සේ. සම්පූර්ණයෙන්ම කෙලෙස් හිඳදා ගැනීමට සියලු කෙලෙස් මුලසුන් කිරීමට උන්වහන්සේට පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒ වගේම උන්වහන්සේට හටගත් උන්වහන්සේ තුල එක්තරා රෝගී ස්වභාවයක් තිබුණා. ඒ රෝගය කුමක්ද කියලා සඳහන් කළා නැහැ. නමුත් උන්වහන්සේ යම්කිසි රෝගයකින් පීඩා විඳින භික්ෂුවක්. මේ රෝගය උස්සන්න වීම හේතු කරගෙන අර උපදවාගත් ධානය පිරිහීමටපත් වුණා. නැවත වතාවක් වීරය කළා උත්සාහ කරලා ධානය උපදවා ගත්තා. නැවතත් පිරිහීමටපත් වුණා. ඔය විදිහට 6 වතාවක්ම ධානය උපදවාගෙන පිරිහීමටපත් වුණා. 7 වෙනි වතාවේ ධාන උපදවා ගත්ත නැවතත්. ඒ වෙලාවේ උන්වහන්සේ කල්පනා කළා දැන් 6 වතාවක්ම මගේ ධානය පිරිහීමටපත් වුණා. පිරිහුණු ධාන ඇතුව ඉන්න තැනැත්තාගේ ඊළඟ උපත ස්ථීර වශයෙන් කියන්නට පුළුවන් කමක් නැහැ. ධානයක් නැති කෙනෙක් ඊළඟට කොහේ උපදිනවද කියලා ස්ථීර කරලා කියන්නට පුළුවන් කමක් නැහැ. ධානයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම ස්ථීර කරලා කියන්න පුළුවන් මෙයාට තියෙන්නේ මේ ධානය. ප්‍රථම ධානය නම් කියන්න පුළුවන් උපදින්නේ ප්‍රථම ධාන බඹතල තුනෙන් එකක. ဒုတိ ය ධානය නම් තියෙන්නේ මෙයා උපදින්නේ ဒုတိ ය ධාන බඹතල තුනෙන් එකකයි. තුන්වන ධානයට තතිය ධානය කියලා කියනවනේ. නැත්තම් සංස්කෘත ක්‍රමයට තෘතිය ධානය කියලාත් කියනවනේ. එහෙනම් තෘතිය ධාන බ්‍රහ්මතල තුනෙන් එකක උපදිනවා. චතුත්ථ ධානය තිබ්බොත් චතුත්ථ ධාන බඹතල තුනෙන් එකක උපත ලබනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම ආකාසානං ඡායතනය උපදවා ගත්ත කෙනා එම බඹතලයෙහිද විඥානං ඡායතනය උපදවා ගත්ත කෙනා ඒ නමින් හඳුන්වන බ්‍රහ්ම ලෝකයෙහිද ආකින්චඤ්ඤායතනය උපදවා ගත්ත කෙනා ඒ නමින් හඳුන්වන බ්‍රහ්ම ලෝකයෙහිද නේව සංඥා නාසඤ්ඤායතනය ලබා ගත්ත කෙනා එනමින් හඳුන්වන බ්‍රහ්ම ලෝකයෙහිද උපදිනවා කියලා කියන්නට පුළුවන්. ධානයක් නැති කෙනාගේ ඊළඟ උපතේ නියමයක් නැහැ. කොහේ උපදීද කියලා දන්නේ නැහැ. අන්න ඒක නිසා ධානය පිරිහීමටපත් වුනොත් එහෙම එය මට මහා හානියක්. නපුරු සිතුවිලි උපදවමින් ජීවත් වීමට වඩා මිය යාම හොඳයි. මම මේ ධානයෙන් පිරිහීමටපත් වෙන්නේ නැතුව මරණයට පත්වන්නෙමි කියලා මුන්වහන්සේ කල්පනා කළා. කල්පනා කළා හොඳට මුවහත් කරලා මදින ලද කැපෙන දැලිපිහියකුත් තරගෙන තමන් වහන්සේ වැඩ සිටින කාමරයට කුටියට වැඩම කළා. කුටියට වැඩම කරලා ඇඳ මත
නිදාගත්ත උන්වහන්සේ බෙල්ල කපා ගන්න ඕනි කියලා හිතාගෙන පව්කාර මාරයා දැක්කම උන්වහන්සේ දැලි පිහියක් අරගෙන තමන් ඉන්න කාමරයට යනවා. දැකලා කල්පනා කළා සමහර අය විදර්ශනා වඩලා අන්තිම මොහොතේදී රහත් වෙනවා. ගෝධික තෙරුන් වහන්සේත් ඒ වගේ වීරයවන්ත කෙනෙක්. අනිවාර්යෙන් විදර්ශනා වඩලා රහත් වෙයි. මම මොනවා කිව්වත් ගෝධික තෙරුන් මං කියන දේ අහන එකක් නෑ. ඒක නිසා මුන්වහන්සේගේ රහත් වීම බුදුරජාණන් වහන්සේට කියලාම නවත්තන්න ඕනි කියලා මේ පව්කාර මාරයා වසවර්ති මාරයා කල්පනා කළා. එහෙම කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ හමු වෙන්නට මේ මාරයා ගමන් කළා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට පා වන්දනා කරලා ප්‍රකාශ කරනවා මේ සිදුවීම. උන්වහන්සේගේ පා වඳින හැටි මේ පොතේ දක්වලා තියෙන්නේ කවි වලින් තමයි ඒක දක්වලා තියෙන්නේ. කිසිත් නැත කිසි ලෙස් නොසැලෙන පැනති මුනිසඳ පිනිපා කෙරෙම් ඔබපා දිමුත් සක් ලකුණෙන් තුම්. ඒකේ බොහෝම ලස්සනට කියනවා කිසි තැනක කිසි ක්ලේශයක් නැති අටලෝ දහමින් කම්පා නොවන මහා ප්‍රඥාවන්ත මුනි රාජෝත්තමයාණන් වහන්ස ඔබගේ පා පිනිපා කරමි. පිනිපා කරනවා කියන්නේ ආදරයෙන් ගෞරවයෙන් වන්දනා කරනවා කියන එකයි. ඒ වගේම සක්ලකුණක්කින් යුක්ත. සක්ලකුණ මොකද්ද කියලා දන්නවනේ. කරත්තරෝද සටහන් නැති පාසලකුණු තියෙන උතුම් වූ ඔබගේ පා වන්දනා කරමි කියලා මාරයා වන්දනා කළා. ඉන්පසුව කියනවා යට කළ මර නැති නොසැලෙන දිමුත මුනිසඳ කැමැති ඔබේ සව්වෙක් සියදිවි නසා ගැනුමට. ඊට පස්සේ කියනවා ස්වාමීනි අටලෝ දහමින් කම්පා නොවන මහා මුනිවරයාණන් වහන්සේ මරණය යට කළ මරණය මැරෙන අදහසට යට වෙච්ච ඔබ වහන්සේගේ ශ්‍රාවකයෙක් සියදිවි නසා ගන්න කැමැති වෙලා සිටිනවා. උන්වහන්සේ සියදිවි නසා ගන්න කැමැත්තෙන් සූදානම් වෙනවා. මහබා මුනිඳු සඳ මහදන මැද පතල ගුණ වලකනු මැනවි දැන් එය නොතබා ඔහුට එහි ඉඩ. මහා මුනිවරයාණන් වහන්සේ ඒකට අවස්ථාව දෙන්නේ නැතුව ඉඩක් දෙන්නේ නැතුව උන්වහන්සේ වළක්වා ගන්න උන්වහන්සේව බේර ගන්න උන්වහන්සේ ජීවත් කරවන්න කියලා ඉල්ලීමක් කරන්නට යෙදුණා. ඊළඟට තව දුරටත් කියනවා තුන්ලොව පතල කීර්තියක් ඇති මහා මුනිදානෙනි සසුන් පිළිවෙතෙහි ඇලුණු නිවනට නොපැමිණි ඒ භික්ෂුවගේ ජීවිතය බේරා ගනු මැනවි කියලා ආරාධනා කරනවා. ඊළඟට තව දුරටත් කියනවා ඉදිරියේදී සම්බුද්ධ ශාසනය තුල හික්මීමට සිටින ශ්‍රාවකයෙක් සියදිවි නසා ගන්නේ. ඒ නිසා උන්වහන්සේගේ ජීවිතය සුරක්ෂිත කරනු මැනවි කියලා සඳහන් කරන්නට යෙදුණා. ඔය වෙනකොටම ගෝධික තෙරුන් වහන්සේ දැලිපිහි අතට ගත්ත බෙල්ල කපා ගන්න.
ඒ කියන්නේ උන්වහන්සේ දැලිපිහි අරගෙන බෙල්ල කපාගෙන ඉවරයි. මේ මාරයා කියනකොට බුදුරජාණන් වහන්සේ තැනට යන්නටත් පෙරම මේ මාරයා මේක කියලා ඉවර වෙනවත් එක්කම ගෝධික තෙරුන් සියදිවි නසාගෙන ඉවරයි. බුදුරජාණන් වහන්සේ දැනගත්ත මේ මට වන්දනා කරලා මේ කතා කරන තැනැත්තා මාරයා කියලා. දැනගෙන ප්‍රකාශ කළා මාරය නුවණැත්තෝ මෙසේද කරති. ජීවිතය බලාපොරොත්තු නොවෙති. ගෝධික මුල් සහිත වූ තණ්හාව උපුටා දමා පිරිනිවනට වැඩම කළේය කියලා. උන්වහන්සේ වදාළ නුවණැත්තෝ මෙසේද කරති. නුවණැත්තෝ එහෙම සමහර නුවණැත්තෝ මෙසේද කරති අර ගෝධික තෙරුන් සියදිවි නසාගත්තනේ. ඒ පිළිබඳවයි කියන්නේ. නුවණැත්තෝ මෙසේද කරති. තම ජීවිතය ගැන අපේක්ෂා නොකරති. තණ්හාව මුලින් සිඳ දමා පිරිනිවනට වැඩම කරති කියලා උන්වහන්සේ දේශනා කරන්නට යෙදුණා. නුවණැත්තෝ මෙසේද කරති කියලා කිව්වහම වරදවා ගන්නට එපා. සමහර කෙනෙකුට රහත් ඵලයට පත්වීම පිණිස සියදිවි නසා ගන්න අවස්ථාව උපකාර වෙලා තිබෙනවා. අන්නේ අයගේ සියදිවි නසා ගැනීම තථාගතයන් වහන්සේ ප්‍රතික්ෂේප කරලා නැහැ. මක්නිසාද ඒ අයට සසර දුකින් නිදහස් වෙන්නට ඒ අවස්ථාවක් බවට පත්වෙච්ච නිසා. අර අතීතයේ එක්තරා භික්ෂුවක් හිටියා. ඒ භික්ෂුවගේ හිත තුල අධික ආසාවක් අධික රාගයක් හටගන්නවා. ඉතින් අධික ආසාව අධික රාගය ඒ වගේම වෙනත් අධික කෙලෙස් හටගන්නවා. උන්වහන්සේ දැලිපිහියක් අරගෙන පැත්තකට ගියා බෙල්ල කපා ගන්න ඕනි කියලා. අනික් භික්ෂූන්ට කියලා. ටික වෙලාවක් ගිහිල්ලා මුන්නහන්සේ දැලිපිහියක් අරගෙන ආපහු භික්ෂූන් වහන්සේලා ඉන්න තැනටම ආවා. ඉතින් අනිත් ස්වාමීන් වහන්සේලා ඇහුවා බෙල්ල කපා ගන්නවා කියලා නේද ගියේ? ඇයි බෙල්ල කපා ගන්න නැතුව ආවේ කියලා. උන්වහන්සේ ප්‍රකාශ කළා මම බෙල්ල කපා ගත්තා. බෙල්ල කපා ගත්ත හන්ද තමයි ආපහු ආවේ. බෙල්ල කපා ගත්තා නම් ওই අසට බෙල්ලක් තියෙන්නේ. බොරු කියන්න එපා කියලා කිව්වා. උන්වහන්සේ කව නෑ නෑ මම බෙල්ල කපා ගත්තා. භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට ගිහිල්ලත් කිව්වා. මුන් වහන්සේ බොරු කියනවා කියලා. තථාගතයන් වහන්සේ වදාලා මහණෙනි ඒ භික්ෂුව බොරුවක් කියනවා නෙමෙයි. ඔහු කෙලස් වල බෙල්ල කපලා දාලා. ඉතින් තමන්ගේ බෙල්ල කපා ගන්න අවශ්‍යතාවයක් නැහැනේ. කෙලස් වල බෙල්ල කපලා දාපු හන්දා දැන් ආයේ උපදින්නේ නැහැ ඊළඟ ආත්මයක කියලා ප්‍රකාශ කරන්න යෙදුණා. අන්නේ වගේ අයගේ සියදිවි නසා ගැනීම තථාගතයන් වහන්සේ අනුමත කළා තියෙනවා. ඒ වුණාට සාමාන්‍ය කෙනෙක්ගේ සියදිවි නසා ගැනීම අනුමත කළේ නැහැ. එක පර්වතයකින් පහළට පැනලා භික්ෂුවක් සියදිවි නසා ගත්තා. බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේදී ශික්ෂාපද පැනෙව්වා. යම් කෙනෙක් තමන්ගේ ජීවිතය විනාශ කරගන්නේ නම් ආපත්‍ති දුක්ඛටස්ස දුෂ්කටාපත්තියක් වන්නේය කියලා. ඒ කියන්නේ සියදිවි නසා ගැනීම ඇවතක්. ඇවතක් කියලා කිව්වේ නොකල යුතු වරදක්.
අනුන්ගේ ජීවිතයක් නැති කරනවා නම් මිනිස්සෙක්ගේ ජීවිතයක් උපසම්පදා සීලයේදී එක පරාජිකාවක්. පරාජිකා කියන්නේ උපසම්පදාව නැති වෙන එකක්. සතෙකුගේ ජීවිතයක් නැති කරනවා නම් උපසම්පදා භික්ෂුවක් ඒක උපසම්පදා සීලයේදී පාචිත්‍ය ඇවතක්. සතුන් මරීම පාචිත්තය කියන ශික්ෂාපදයක් කැඩෙන්නේ. සියදිවි නසා ගන්නවා නම් දුස්කට ආපත්‍යක්. දුස්කට කියලා කියන්නේ නොකල යුතු දෙයක් කියන එකයි. ඒක නොකල යුතු දෙයක් හැටියට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නට යෙදුණා. හැබැයි සියදිවි නසා ගැනීම ප්‍රාණඝාත අකුසලයක් එහෙම නෙමෙයි. කෙනෙකුට හිතෙන්න පුළුවන් සියදිවි නසා ගන්න එක ප්‍රාණඝාත අකුසලයක් කියලා නෑ. ප්‍රාණඝාත අකුසලයක් වෙන්නේ තමන් විසින් තව කෙනෙක් මරනවා නම්. එනම් ප්‍රාණඝාත අකුසලයක් උනේ නැත්තම් සියදිවි නසා ගැනීම අයිති මොන අකුසලයටද? එහෙම කියන්න බෑ. හවල් අකුසලයට අයිති යහවල් අකුසලයකට අයිති කියලා වෙන් කළා දක්වන්න බෑ. නමුත් සියදිවි නසා ගන්න අය අධික තරහෙන් කෝපයෙන් දේශයෙන් වෛරයෙන් එය සිදු කරන නිසා මරණින් මතු බොහෝ විට දුගතිගාමී වෙනවා අපාගාමී වෙනවා. අන්නේ නිසාම සියදිවි නසා ගැනීම එතරම් හොඳ දෙයක් නෙමෙයි. මොකද පරලොව දුගතියට යන්නේ මේ සාමාන්‍ය මිනිස්සු සියදිවි නසා ගන්න ගියාම. කෙසේ නමුත් ස්වාමින් වහන්සේලා බුදුරජාණන් වහන්සේ එසේ දේශනා කරලා භික්ෂූන් වහන්සේලා සමග එතනට වැඩම කළා. එහෙම වැඩම කරන අවස්ථාව වෙන විට ඒ ගෝධික තෙරුන් මරණයට පත්වෙච්චේ කාමරය තුල දුංගුලියක් කෙහෙට මෙහෙට ගමන් කරනවා. දුම් වලින් හැදිච්ච ගුලියක්. බුදුරජාණන් වහන්සේ එළියේ ඉඳන්ම භික්ෂූන් වහන්සේලාට පෙන්නුවා මහණෙනි බලන්න දුංගුලියක් කෙහෙට මෙහෙට ගමන් කරනවා. වර එක නැගෙනහිර දිශාවට ගමන් කරනවා. වර එක බටහිර දිශාවට උතුරට දකුණට මේ විදිහට ගමන් කරනවා මේ දුංගුලිය. උන්වහන්සේ දේශනා කළා මහණෙනි මේ දුංගුලියක් නෙමෙයි. මේ පෞකාර වූ වසවර්ති මාරයා දුංගුලියක ස්වභාවයක් මවාගෙන ආත්මයක් මවාගෙන හතර දිශාවෙම හොයනවා. ස්වාමින් වහන්සේ ලැහුවා බුදුරජාණන් වහන්සේ මොනවද එයා හොයන්නේ? මහණෙනි එයා හොයනවා ගෝධිකගේ විඥාණය ගියේ කොයි පැත්තටද කියලා. කියන්නේ විඥාණය කොහෙටවත් ගමන් කරන්නේ නැහැ. නමුත් කෙටියෙන් කිව්වොත් විඥාණය ගියේ කොහෙටද හොයනවා කියන්නේ මේ ව්‍යවහාර මාත්‍රයෙන්නේ කතා කරන භාෂාවෙන්නේ. ටිකක් කිව්වොතින් තවත් ඉපදුනේ කොයි පැත්තේද කියලා හොයනවා කොයි දිශාවේද කියලා. මාරයට පුළුවන් දැනගන්න මැරිලා ඉපදෙන්නේ කොහෙද කියලා කෙනෙක්. මැරුණාට පස්සේ මැරෙන්නේ ඉස්සෙල්ලා නෙමෙයි. මැරුණාට පස්සේ හොයන්න පුළුවන් මෙයා කොහෙද ඉපදුනේ කියලා මාරයාට. ඒ වගේ 이르දි බලයක් තියෙනවා යාට. එයා හොයනවා මොන දිශාවේද ඉපදුනේ මොන පැත්තේද ඉපදුනේ ගෝධික ස්තවීරයන් කියලා. මාරයාට ඇහුණා ඒක. බුදුරජාණන් වහන්සේ කියනවා මාරයාට ඇහුණා. මාරයා ඒ ශරීරය වෙනස් කළා. වෙනස් කළා තරුණ දරුවෙක්ගේ තරුණ පිරිමි දරුවෙක්ගේ කොළුවෙක්ගේ වේශයක් මවා ගත්තා. මවාගෙන වීණාවකුත් අරගෙන බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණියා. බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා කියනවා ස්වාමීනි උඩ යට සරස
සරස කියන්නේ අට දිසාව කෙටියෙන් හඳුන්වන වචනය. උඩ යට සරස කිව්වහම මේ වචන තුනෙන් දස දිසාවම ගැනෙනවා. සරස කියලා කියන්නේ හාත්පස කියන එකයි වටපිටාව කියන එකයි. වටපිටාව කියලා කියන්නේ මේ අට දිසාවටනේ. උඩ යට සරස කිව්වහම අට දිසාව. ඒ කියන්නේ දස දිසාව ගැනෙනවා එකෙදි. දස දිසා මෛත්‍රී භාවනා වුණත් කෙටියෙන් කියන්නේ උඩ යට සරසට මෙත් වඩන්න කියලායි. උද්දං අදෝච තිරියංච කියලා කරණීයම සූත්‍රයේ වචන තුන කෙටියෙන් සඳහන් කළේ. උද්දං උඩද අදෝච යටද තිරියංච සරසද කියලා. කියනවා ස්වාමීනි දස දිසාවෙම හෙව්වා. ගෝධික ස්වාමින් වහන්සේගේ විඥාණය ගියේ කොහෙද කියලා. මට විඥාණය දැක ගන්න බැරි වුණානේ ස්වාමීනි කියලා. මේ මාරයා තරුණ ළමෙක්ගේ වෙස්යක් අරගෙන වීණාවකුත් අරගෙන ප්‍රකාශ කරනවා. ඒ අවස්ථාවේ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළා ප්‍රඥාවන්ත වූ ධ්‍යාන වඩන්නා වූ ධ්‍යානයෙහි නිතර ඇලී සිටියා වූ ජීවිතය කෙරෙහි ආසාව අතහැරලා රෑ දවල් දෙකෙහි භාවනා යෝගීව සිටි ගෝධික ස්වාමින් වහන්සේ මාර සේනාව දිනලා කෙලෙස් සම්පූර්ණයෙන්ම නැති කරලා පිරිනිවනට වැඩම කළා කියලා. ඒ අවස්ථාවේ නොසතුටු මාරයා නොසතුටු බවට පත් වුණා. මාරයාගේ කිහිල්ල තිබිච්ච වීණාව බිමට ඇද වැටුණා. මාරයා එහිම අතුරුදහන් වුණා. තථාගතයන් වහන්සේ වදාලා මාරය ඔබට නෙමෙයි ඔබ වැනි දහසක් මාරයන් පැමිණියත් ගෝධික තෙරුන්ගේ ඉපදිච්ච තැන සොයා ගැනීමට නොහැකිය කියලා දේශනා කළා. එසේ දේශනා කරලා පහත සඳහන් ගාථාව සඳහන් කරන්නට යෙදුණා. තේසං සම්පන්න සීලානං අප්පමාද විහාරිනං සම්මදඤ්ඤා විමුත්තානං මාරෝ මග්ගං නවින්දති. බොහෝම ලස්සන අර්ථයක් තියෙන ගාථාවක්. තේසං සම්පන්න සීලානං. සම්පන්න සීලානං කියලා කියන්නේ සීලයෙන් පරිපූර්ණ වෙච්ච අප්පමාද විහාරිනං අප්‍රමාදීව වාසය කරන සම්මදඤ්ඤා විමුත්තානං මනාව කෙලෙස් වලින් මිදුන තේසං උන්වහන්සේලාගේ කියන්නේ රහතන් වහන්සේලාගේ මග්ගං මාර්ගය මාරෝ මාරයා න වින්දති නොදැනගන්නේය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පරිපූර්ණ සිල් ඇති අප්‍රමාදීව වාසය කරන සම්මදඤ්ඤා මනාව අවබෝධ කරගෙන විමුත්තානං කෙලෙසුන්ගෙන් මිදුන තේසන්නේ උතුමන් වහන්සේලාගේ මග්ගං මාර්ගය මාරෝ මාරයා න වින්දති දැන නොගන්නේය. මාරයාට දැනගන්නට බැහැ කියලා මේ ගාථාව දේශනා කරන්නට යෙදුණා. දැන් අපි වචනයක් ගානේ තේරුම බලමු. සම්පන්න සීලානං. ඒ වචනේ තේරුම පරිපූර්ණ සීලයක් ඇති. පරිපූර්ණ සීලයක් ඇති පිරිස කියලා කියන්නේ මාර්ගඵලලාභී ආර්යයන් වහන්සේලා. ආර්යයන් වහන්සේලා
ලෞකික වූද ලෝකෝත්තර වූද සීලයෙන් පිරිලයි වැඩ සිටින්නේ, පරිපූර්ණමයි වැඩ සිටින්නේ. උන්වහන්සේලා තුල සීලයේ අඩු බවක් දකින්නට ලැබෙන්නේ නැහැ. සීලයෙන් සම්පූර්ණයිනි සෝතාපන්න වුණත් කියන්නේ අඛණ්ඩ සීලයක් තියෙනවනේ. අඛණ්ඩ කියන්නේ මුල අග කැඩිච්ච නැති සීලයක් තියෙනවා. අච්චිද්ද සීලයක් තියෙනවා. මැද ශික්ෂාපද කැඩිලා නැහැ. අකම්මාස සීලයක් තියෙනවා. එක දිගට ශික්ෂාපද දෙක තුනක් කැඩිලා නැහැ ආර්යයන්ගේ සීලය තුල. අස බල සීලයක් තියෙනවා. අස බල කියන්නේ එක දිගට ශික්ෂාපද දෙක තුනක් කැඩිලා නැහැ. ඉස්සෙල්ලා කිව්ව අකම්මාස කියන වචන තේරුම තනින් තනින් ශික්ෂාපද කැඩිලා නැහැ කියන එකයි. අන්න එහෙම බොහෝම පරිපූර්ණ සීලයක් තියෙන පිරිසක් ආර්යයන් වහන්සේලා. ඒ ආර්යයන් වහන්සේලා එක නිසා පරිපූර්ණ සිල් ඇති පිරිසක්. අප්පමාද විහාරිනං අප්‍රමාද වාසය කිරීම ඇති පිරිසක්. ඒක නාරයන් වහන්සේලා නිතරම සතර ඉරියව්වෙන්ම සිහියෙන් යුතුව වාසය කරනවා. සම්බුද්ධ ශාසනය තුල අප්‍රමාදය කියලා කිව්වේ සති චෛතසිකයට, සිහියට, සතිපට්ඨානයට තමයි අප්‍රමාද කියලා කිව්වේ. ඉතින් උන්වහන්සේලා සිව් ඉරියව්ව තුලම සිහියෙන් යුතුවම වාසය කරන නිසා, සතියෙන් යුතුව වාසය කරන නිසා අප්පමාද විහාරිනං කියලා හඳුන්වනු ලබනවා. සනස මේ දේශනාවෙම සනසගේ පැහැදිලි කිරීම තුළම සඳහන් වුණා ලෞකික සීලය සහ ලෝකෝත්තර සීලය කියලා. ඒ ලෞකික සීලය සහ ලෝකෝත්තර සීලය කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව තව පැහැදිලි කරගන්න. ඔව් ස්වාමින් වහන්සේ අසන ලද ප්‍රශ්නය ඔබ හැම දිනාටම පැහැදිලි වෙන්නට ඇති කියලා කල්පනා කරනවා. ලෞකික සීලය, ලෝකෝත්තර සීලය. මාර්ගඵල අවබෝධ කරගත්ත නැති අපි හැම කෙනාම රකින්න සීලය ඒක ලෞකික සීලයක්. ඒ වුණාට ප්‍රශ්නයක් මතුවෙන්නේ ඒක නිසා නෙවෙයි. මේ ආර්යයන් වහන්සේට ලෞකික සීලයෙන්ද ලෝකෝත්තර සීලයෙන්ද යුක්තයි කියලා කිව්වහම. මොකද මාර්ගඵල ලැබලා නැත්තම් එයා ළඟ තියෙන හැම දෙයක්ම ලෞකිකනේ කොහොමත්. සීලයක් තිබ්බත්, ගුණයක් තිබ්බත්, නුවණක් තිබ්බත් හැම එකක්ම ලෞකිකයි. ඉතින් මාර්ගඵල ලබන අවස්ථාවේ ගත්තහම ඒ ලබන අවස්ථාවේදී උන්වහන්සේලා තුල හටගන්නේ නොඑක් චෛතසික තියෙනවනේ, සිතුවිලි. උන්වහන්සේලා තුල මේ අර වැරදි කෙරෙහි විරති චෛතසිකය තියෙනවා. විරති කියලා කියන්නේ වැළකීමේ කියන සිතුවිල්ල. දැන් ඒකේ කියනවා අර මාර්ගඵලයන්ටපත් වීමේදී කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය එකවර පහළ වීමක් කියලා. දැන් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයංග එකින් එක වෙන වෙනමයි පුරුදු කරන්නේ. ආර්ය මාර්ගඵලයක් අවබෝධ කරනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8ම එකවර උපදිනවා. ඉතින් ඒකෙදි ඔය සම්මා වාචා කියන එකේ විරති චෛතසික වශයෙන් ඉපදෙනවා. ඊළඟට සම්මා කම්මන්ත ඒකත් විරති, ඒක වැළකීම් මාත්‍රයක් විදිහට. සම්මා ආජීව ඒනුත් වැළකීම් චේතනා. ඉතින් මේ තුනෙන් වැළකීමටමනේ සීලය කියලා හඳුන්වන්නේ. අර ඒ වැරදි වලින් වැළකීමටනේ. ඉතින් ඒක නිසා අර ආර්ය මාර්ග එකවර පහළ වෙන නිසා ඒක ලෝකෝත්තර සීලයක් කියලා හඳුන්වනවා. ඒ අවස්ථාවේදී හට ගන්නා වූ සීලය. ඉතින් ඊට අමතරවත් උන්වහන්සේලා තුල යම් යම් හික්මීන් පුහුණු වීම ඊට පසු උනත් එකතු වෙන
යම් යම් පුහුණු වීම වත් පිළිවෙත් එහෙම අලුතෙන් කරන්න පටන් ගත්ත ඒවා තියෙන්නත් පුළුවන්. ඉතින් ඒ වෙතකොට අර අවස්ථාවේ තිබිච්ච නැති ලෞකික දේවල් හැටියට ඒව සලකා ගන්නට පුළුවන් අර ප්‍රධානම දේවල් ටික කරුණාම. ඉතින් මේ තමයි ලෞකික ලෝකෝත්තර සීලය. ඒ ලෞකික ලෝකෝත්තර සීලයෙන් පරිපූර්ණයි රහතන් වහන්සේලා. ඊළඟට කියනවා සම්මදඤ්ඤා විමුත්ථානං. සම්ම කියලා කියන්නේ නිපාතයක්. ඒකේ තේරුම යථාර්ථය කියන එකයි. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා කියලා කියන වචනේ තමයි මේ. සම්මා යහපත් කියලා කියනවා. නිවැරදි කියලා කියනවා. තව ටිකක් ගැඹුරට ගියාම මේකේ අර්ථය යථාර්ථය කියන එක තමයි මේකේ තියෙන අර්ථය. අඤ්ඤා කියලා කියන්නේ සම්මදඤ්ඤා කියන්නේ සම්මා අඤ්ඤා කියන වචන දෙක. සම්මා නිවැරදිව නැත්තම් යථාර්ථයෙන්ම අඤ්ඤා කියලා කියන්නේ పూర్ව ක්‍රියාපදයක්. పూర్ව ක්‍රියාපදයක් කියන්නේ මොකක්ද කියලා දන්නව ඇතිනේ භාෂාව දන්න අය. කත්වා කොට ධාවිත්වා දුව දුවා අන්න ඒ වගේ වචන තියෙන්නේ. අන්න ඒවා තමයි పూర్ව ක්‍රියා කියලා හඳුන්වනු ලබන්නේ. పూర్වයෙහි කරන ලද ක්‍රියාවක්. ඉතින් අඤ්ඤා කියලා කියන්නේ අවබෝධ කොට. සම්මදඤ්ඤා කියන්නේ නම් මනාව අවබෝධ කොට. කෙටියෙන් කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයන් යථාර්ථයෙන්ම අවබෝධ කරගෙන කියන එකයි. තවත් සඳහන් කළොත් මේ ස්කන්ධයන්ගේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය අවබෝධ කරගෙන ඇස කන නාසය දිව ශරීරය මනස කියන සලායතන වල පවතින ශූන්‍යාර්ථය මේවා ආත්මයකින් හිස් කියලා අවබෝධ කරගෙන දුකේ තියෙන පීඩිත ස්වභාවය එවැගේම සමුදය ආර්ය සත්‍යයේ තිබෙන පබවට්ඨං කියලා කියන ප්‍රභවය හට ගැනීම නිරෝධයෙහි තියෙන සාන්ත බව මාර්ගයෙහි තියෙන දර්ශනීය අර්ථය සියලු සංස්කාර අනිත්‍යයි මෙන්න මේ විදිහට අවබෝධ කර ගැනීම තමයි සම්මදඤ්ඤා කියලා හඳුන්වනු ලබන්නේ. මනාව චතුරාර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගෙන විමුක්තානං කියන්නේ මිදුණා වූ තැනැත්තා කියන එකයි. මෙතෙන්දී විමුක්ති කීපයක් පිළිබඳව බුද්ධ ශාසනය උගන්වනු ලබනවා. චිත්ත විමුක්තිය ප්‍රධාන වශයෙන් විමුක්ති දෙකයි. චිත්ත විමුක්තිය සහ නිර්වාණය කියලා. එහිදී තදංග වික්ඛම්බන සමුච්ඡේද නිස්සරණ පටිපස්සද්දි කියලා කොටස් පහකට බෙදෙනවා විමුක්තිය. තදංග වික්ඛම්බන චිත්ත විමුක්තියට අයිති වෙනවා. සමුච්ඡේද නිස්සරණ පටිපස්සද්ධි නිර්වාණ කියන කොටසට අයිති වෙනවා. ඒ නිසා තමයි විමුක්ති දෙකක් කියලා කිව්වේ. නැවතත් බලමු විමුක්ති කියන්නේ නිදහස් වීම. නිදහස් වීම දෙකක් තියෙනවා. චිත්ත විමුක්තිය එකක්. ක්ලේශ විමුක්තිය නැත්තම් කෙලෙස් වලින් නිදහස් වීම නිර්වාණය තව එකක්. ඒ වගේම විමුක්තිය කොටස් පහකට බෙදෙනවා. තදංග වික්ඛම්බන සමුච්ඡේද නිස්සරණ පටිපස්සද්දි කියලා මෙහෙම කොටස් පහකට බෙදෙනවා. දැන් අපි බලමු මේ විමුක්ති පහ මොනවාද කියලා. අෂ්ට සමාපatti
විමුක්ති ලාභී තැනැත්තා පංච නීවරණ වලින් නිදහස් වෙලා සිටින බැවින් ඔහු චිත්ත විමුක්තියට පත්වෙච්ච කෙනා කියලා හඳුන්වනවා. අන අෂ්ට සම්මා දැන් ඉස්සෙල්ලා විමුක්තිය කොටස් දෙකකට බෙදුවනේ චිත්ත විමුක්තිය සහ නිර්වාණය කියලා. අෂ්ට සමාපත්තිලාභී කෙනා එයට විරුද්ධ වූ ඒ ධානයන්ට විරුද්ධ වූ පංච නීවරණ වැනි ධර්මයන්ගෙන් නිදහස්ව ඇති බැවින් චිත්ත විමුක්ති කියලා හඳුන්වනු ලබනවා. රහතන් වහන්සේලාගේ විමුක්තිය තමයි නිර්වාණය කියලා හඳුන්වන්නේ. ඉස්සෙල්ලාම තදංග විමුක්තිය. විමුක්ති කොටස් පහකට බෙදලා තියෙනවානේ. ඉස්සෙල්ලාම අපි ඒකෙදී තදංග විමුක්තිය පිළිබඳ සඳහන් කරනවා. නමුත් අපි මේ පිළිබඳ සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ විමුක්ති පහ පිළිබඳව ඊළඟ වැඩසටහනේදී පහදා දෙන්නට අපේක්ෂා කරනවා. අදට වැඩසටහන මෙපමණකින් නිමාවට පත් කරනවා. අද දවසේ මේ හෝරාවක කාලයක් පුරාවට සද්ධර්ම සාගර සදහම් කතිකාව ඔස්සේ ඉමහත් වටිනා ධර්මකාරණාවන් පෙළක් පින්වත් හැම දෙනා වෙනුවෙන්ම පහදා දෙන්නට එලිපෙහෙලි කර දෙන්නටයි අපි ස්වාමින් වහන්සේ කටයුතු කරන්නට යෙදුනේ, අනුශාසනා කරන්නට යෙදුනේ. අද දවසේ මේ උතුම් සද්ධර්ම සාගර සදහම් කතිකාව සඳහා අනුශාසනා පවත්වන්නට ධර්මකාරණාවන් පැහැදිලි කොට දෙන්නට වැඩමවා වදාලේ බියගම කොට්ටුන්න කල්යාණි මාවතේ දමදස්සී බෞද්ධ මධ්‍යස්ථානාධීශ්වර ත්‍රිපිටකාචාර්ය සද්ධර්මාචාර්ය අවසරයි පූජනීය දොළොස්වල උදිත දීර ස්වාමින් වහන්සේ. උන්වහන්සේ හටත් මේ උතුම් ධර්ම දානමය කුසලය අප විසින් හැම දෙනා විසින් එකතු අනුමෝදන් කරමු, අනුමෝදන් වෙත්වා. උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ වේවා ප්‍රාර්ථනාවත් මේ හා සමගම අප හැම දෙනාම සිදු කරමු. අද දවසේ මේ උතුම් ධර්ම දානමය පින්කම සඳහා සද්ධර්ම සාගර සදහම් කතිකාව සඳහා දායකත්වයේ දරන්නට යෙදුනේ EJP ශම්මි ක්‍රිෂාන්ත මහත්මයා, EJP දීපානි ප්‍රියදර්ශනී මහත්මිය, EJP ප්‍රදීප් නිශාන්ත මහත්මයා, EJP සිරාල් නිරෝෂන් මහත්මයා, EJP ජගත් කුමාර මහත්මයා කියන සුපින්වතුන් විසින් එයතන්ගේ වර්ග පරපුරේ මිය පරලෝකීය ඥාති හිතයිචින්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට, සුජීවත් වාසය කරන සිළු දෙනාට ආශිර්වාද කරන්නට, මේ උතුම් ධර්ම දානමය කුසලයේ අනුමෝදන් කරන්නට ඊටාම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පින්වත් හැම දෙනා වෙනුවෙන්ම අපගේ ස්වාමින් වහන්සේට ආරාධනා කොට සිටිනවා. සුපින්වත් ඔබ හැම දෙනාටම උතුම් බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රි අනන්ත ගුණ රැකවරණේ ආශිර්වාදය තුලින් නිදුක් නිරෝගී සුව දිගාසිරි වේවා ප්‍රාර්ථනා කරනවා. හැම දෙනාටම උතුම් තිරුවන් සරණයි. අද සද්ධර්ම සාගරය සදහම් වැඩසටහනෙහි දායකත්වය දරමින් තමන්ද ධර්මයෙන් සැනසෙමින් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට සද්ධර්මය ලබා දෙමින් මහේසාක්‍ය පින් කරගත්ත සදැහැති සත්පුරුෂයන් EJP සම්මි ක්‍රිෂාන්ත, EJP දීපානි ප්‍රියදර්ශනී, EJP ප්‍රදීප් නිශාන්ත, EJP සිරාල් නිරෝෂන්, EJP ජගත් කුමාර කියන සත්පුරුෂ මහත්ම මහත්මීන්. ඔවුන් බලාපොරොත්තු වෙන අභාවයට පත්වෙච්ච දෙමව්පියන්ට පින් අනුමෝදන් කරන්න. EJP චන්ද්‍රසේන පියතුමා, ගුණශීලී පුංචි හේවා මෑණියන්, ජිනදාස මුතුගල මාමා, දිලිප් කුමාර මල්ලි, ඉසුරු ලක්ෂාන් මල්ලි කියන ඒ පින්වන්ත අයට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම අපවත් වී වදාළ අති ගෞරවනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේටත් පුණ්‍යානුමෝදනා කරනවා. ඒ හැම දිනාටම මේ පින්පෙත් අත්පත් වේවා. එයාගේ පරලෝක ජීවිත වාසනාවන්ත වේවා, සැප බහුල වේවා. සංසාර ගමන සුවපත් වේවා, සසර දුකින් අත් මිදේවා. ලෝකෝත්තර අජරාමර අමා මහ නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඊළඟට සෙත් පැතීම්. සෙනායා දියණියගේ 11 වෙනි ජන්මදිනය නිමිති කරගෙන ඒ දියණියට ආශිර්වාද කරනවා. EJP සිරාල් නිරෝෂන් මහත්මයාගේ නොවැම්බර් 23 වන දිනට යෙදී ඇති ජන්මදිනය නිමිති කරගෙන එතුමන්ටත් ආශිර්වාද කරනවා. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියලා සෙත් පතනවා. පවුලේ හැම දිනාටමත් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ඉතින් ඒ පින්වන්ත හැම දිනාටමත් මේ වැඩසටහන මෙහෙයවන ලද ස්වාමින් වහන්සේලාටත් බෞද්ධ මාධ්‍ය ජාලයෙහි සභාපති අති ගෞරවනීය බොරලන්දේ වජිරඥාන නායක මාහිමිපාණන් වහන්සේටත් කාර්ය මණ්ඩලයටත් බණ ඇසූ සැමටත් සෙත් පතනවා. මේ සියලු පින් බලයෙන් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණ බලයෙන් 84000ක් ශ්‍රී සද්ධර්මස්කන්ධය සතු අනන්ත සදහම් ගුණ බලයෙන් ආර්ය මහා සංඝරත්නයේ සතු නව මහා සංඝ ගුණ බලයෙන් පින් අනුමෝදන් වෙන දිව්‍ය රාජ මණ්ඩලයේ අසීමිත ආරක්ෂා රැකවරණ සංවිධාන බලයෙන් පින්වන්ත සෑම දෙනාම නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, සතවර්ෂාධික කාලයක් දීර්ඝායුෂ ලබත්වා, ආයුෂයෙන් වැඩෙත්වා, ශරීර වර්ණයෙන් වැඩෙත්වා, නිරෝගී සැපයෙන් වැඩෙත්වා, කායික බලයෙන් වැඩෙත්වා, ප්‍රඥාවෙන් වැඩෙත්වා, ගුණයෙන් නුවණින් යසයිසුරින් සැප සම්පතින් ධන ධාන්‍යෙන් වැඩෙත්වා. මෙලෝ වශයෙන් පැමිණ ඇති අපල උපද්‍රව සතුරු කරදර මාරක බාධක නවග්‍රහ දෝෂ ඇස්වහ කටවහ දෝෂ කර්ම විපාක හිරුදුටු ගණ අඳුරක් සෙයින් විහත විද්වංසනය වේවා. තබන පියවරක් පාසා ගන්න හෙළන හුස්ම රැල්ලක් පාසා කරන ක්‍රියාවක් පාසා ගෙවෙන දවසක් මොහොතක් විනාඩියක් තප්පරයක් චිත්තක්ෂණයක් පාසා මගේම උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ රැකවරණය ආරක්ෂාව නිරතුරු සැලසේවා. මේ ජීවිතේ මේ බුද්ධ ශාසනයේ තව තව දන් දෙමින් සිල් රකිමින් සමත විදසුන් භාවනා වඩමින් පින් දෙමින් පින් අනුමෝදන් වෙමින් වතපිලිවෙතෙහි යෙදෙමින් ගුණ පිළිවෙත් පුරමින් නිවන් මඟ ගමන් කරන්නට ලැබේවා. මතු උපදින ජීවිතවලදී නරක තිරිසන් പ്രേත අසුර කියන සතර අපායෝත්පත්ති දුක්ඛයකට පත් නොවේවා. සුගතිගාමී වාසනාවන්ත සැප බහුල සත්පුරුෂ ජීවිත පෙළක් එක දිගට ලැබේවා. සෑම ජීවිතයකම කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය ධර්මානුධර්ම ප්‍රතිපදාව කියන ගුණ පිළිවෙත් මුණ ගැසේවා. ඊ타ම ඉක්මන් ජීවිතයක අනන්ත බුදුපසේ බුදු අග්‍රශ්‍රාවක මහ ශ්‍රාවක මහරහත් උතුමන් නිවීසනසේ පැමිණ වදාළ සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අජරාමර අමෘත මහා නිර්වාණ අවබෝධයේ පිණිස මේ මහා කුසල් හේතු වේවා, වාසනා වේවා කියා පුණ්‍යානුමෝදනාව ලැබිය යුතුය. මේ රැස් කරගත් පින් විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට සක්‍ර දේවේන්ද්‍ර මතු බුදු වෙන ශ්‍රී මහා බෝධිසත්වයන් වහන්සේ ප්‍රධාන
සදෙව්ලෝකවාසී සියලු දෙවියෝද සහම්ප්‍රති බ්‍රහ්මයා ප්‍රධාන බ්‍රහ්ම රාජයෝද ආර්ය සුමන සමන් දෙවියන් ශාසන භාර ධාරී විෂ්ණු දෙවියන් මේ පලාත භාර මහා විභීෂණ දෙවියන් රුහුණ භාර කතරගම දෙවියන් වන්නිය භාර අයනායක දෙවියන් අලුත් නුවර දැඩිමුණ්ඩ දෙවියන් ගම්බාර දෙවියන් මේ වගේ මේ දෙවිවරුන්ගේ සහ පිරිවර දෙවියෝ අපගේ ජීවිත ආරක්ෂා කරන රැකගන්න ආරක්ෂක දෙවි දේවතාවෝද සියලුම දෙවිවරුද මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිව්‍ය සැප සම්පත් යසයිසුරු වර්ධනය වෙත්වා දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණේ ආරක්ෂාව ඔබ අප සැමට ලබා දෙත්වා අපේ ජීවිතම ආරක්ෂා කරත්වා දෙවියන්ගේ සියලු යහපත් ප්‍රාර්ථනාද මුදුන්පත් වේවා දෙවියෝ දමා නිවනින් සැනසීම ලබත්වා ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මං පරන්ති. සද්ධර්ම සාගරය අමා සදහම් සයුරේ සිහිල්දියෙන් සුවපත් වන්නට